හොඳයි දැන් අපි අද ආරම්භ කරන්න යන්නේ අපේ නිර්දේශයේ තියෙන පළවෙනි ඒකකය ශ්‍රී ලංකාවේ සංවර්ධනයේට කෘෂිකර්මයේ දායක වන ආකාරය. දැන් එතකොට මේ යටතේ මම බලාපොරොත්තු වෙනවා ඔබට ඉදිරිපත් කරලා තියෙනවා මේ වෙනකොට අපි පේපර් එකක්. එතකොට මේ පේපර් එකේ තියෙනවා බහුවර්ණ 50ක් විභාගත 4ක් සහ රචනා ප්‍රශ්න. එතකොට මේ පේපර් එක ඔබට ඉතාම හොඳයි පුළුවන්කමක් තියෙනවා නම් මුලින් print out එකක් ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඉතින් ෆෝන් එකේ හරි ලැප්ටොප් එකේ හරි තියාගෙන ගන්නත් පුළුවන් වඩාම යෝග්‍ය ක්‍රමය තමයි කොහොම හරි print out එකක් ලබා ගන්න. එතකොට මම බලාපොරොත්තු වෙනවා මේ පේපර් එකේ සාකච්ඡා කරන්න. එතකොට ඔබ මම සාකච්ඡා කරන්න කලින් හැබැයි දැන් මේ ඒකකේ කොහොම වුණත් ඉදිරියේදී ඒකක දැන් මම ඊළඟට කරන්න බලාපොරොත්තු වෙන්නේ අංක 2 දේශගුණ විද්‍යාව කියන ඒකකේ. එතකොට ඔයගොල්ලෝ පොඩි කාලයක් තියෙන නිසා මේ පේපර් එක ඉවර වුණාට පස්සේ දේශගුණ විද්‍යාවේ සටහන් කියව ගන්න. ඒක මගේ සටහන වෙන්න පුළුවන් වෙනස කෙනෙක් හරි ඉස්කෝලේ වැඩි හරි කමක් නැහැ ප්‍රශ්නයක් නැහැ කාගෙ හරි නෝට් එක කියවගෙන තියරි බලා ගන්න. බලාගත්තට පස්සේ මම මේ පේපර් එක දානවා මේ වගේම ඕගොල්ලන්ට ඒක print out ගන්නයි පේපර් එක කරන්නයි යම් කාලයක් දෙනවා. දීර්ඝ කාලයක් නෙවෙයි පොඩි කාලයක් දෙනවා දවස් දෙකක් වගේ. ඊළඟට මම ආපහු මේ පේපර් එක සාකච්ඡා කරනවා. ඒතර ඕගොල්ලන්ට පුළුවන් කොච්චර සාර්ථකව මේ එක ඒකක ඉවර කළාද කියලා මැනගන්න. ඉතින් මම කල්පනා කරලා තියෙනවා මේ තියෙන තත්ත්වයටදී අපේ නිර්දේශයේ මෙහිම ක්‍රමානුකූලව පළවෙනි එකකේ දෙවෙනි එකකේ තුන්වෙනි එකකේ හතරවෙනි එකකේ ආදී වශයෙන් දිගටම පේපර්ස් මගින් කරගෙන යන්න. එතකොට මේ පේපර්ස් දෙන්න මම කියනවා නම් මේ පේපර්ස් මම සකස් කරපුවා මේව පේපර්ස් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හෝ කිසිම ස්ථානයකින් පුටාගත්ත පේපර්ස් නෙවෙයි මම ඉස්සෙල්ලාම මේ පේපර්ස් ඉදිරිපත් කරන්නේ ඕගොල්ලන්ට. එතන මේක ඊටාම මම ඉතින් හදපු ඊටාම අලුත් ප්‍රශ්න තියෙනවා අලුත් විදිහට හිතපු අලුත් නිර්මාණ කරලා අලුත් ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මේවට උත්තර දෙන්න මේ ඒකකයේ තුලින් මේ ප්‍රශ්නාකච්ඡාව තුලින් මුළු ඒකකයම වගේ ඔබට කවර වෙනවා ඇති. ඉතින් ඒ නිසා ඒකයි මෙතන වැදගත්කම වෙන්නේ. එතකොට අපි අද සාකච්ඡා කරන්න තෝරගෙන තියෙන්නේ නිර්දේශයේ තියෙන පළවෙනි ඒකකය ශ්‍රී ලංකා ආර්ථිකයට කෘෂිකර්මයේ දායකත්වයෙන් මේකට සමහරු කියනවා කෘෂිකාර්මික සංවර්ධනය කියලා. මේක තමයි ඔයගොල්ලෝ උසස් පෙළ ඇග්‍රිකල්චර් තෝරගත්ත හැටියෙම කතා කරන පළවෙනි ඒකකය. මේක ටිකක් විතර ඉතින් කම්මැලි වගේ ඒකකයක් වෙන්න පුළුවන්. වැඩි ගණන් ගන්න එපා. මේක ඇත්තට අමාරු ඒකකයක් නෙවෙයි. සරල ඒකකයක්. ඒ නිසා පොඩි මතක් කිරීමක් කරන්න බොහෝම කෙටියෙන් මේ ඒකකයේ තියෙන දේවල් ඉතාම කෙටියෙන් මම මතක් කරලා ඊළඟට පේපර් එකට එන්න. ඉස්සෙල්ලාම මේ අර්ථය අපට හමු වෙනවා පළවෙනි නිපුණතා මට්ටම කෘෂිකර්මාන්තය කොහොමද තාක්ෂණය හා කළමනාකරණය සමග එක්කහු වෙන්නේ කියලා. මෙන්න මේ වගේ සංකල්පයක් තමයි පළවෙනි නිපුණතා මට්ටම යටතේ කතා කරන්නේ. මොකද ඉතින් මේ ඒකකයේ යටතේ නිපුණතා මට්ටම් 7ක් තියෙනවා. එතකොට මේ එක එක නිපුණතා මට්ටමක් මොකක්ද කියන එක ගැන පොඩි අවබෝධයක් ලබා ගන්න. එතකොට ඔබට මතක් වෙයි මම මේ කියන දේවල්. මේ යටතේ ඉස්සෙල්ලම දැනගන්න ඕන කෘෂි කර්මය කියන්නේ මොකක්ද? නැත්නම් කෘෂි කර්මාන්තය කියන්නේ මොකක්ද? ඒක මතක ඇති. කෘෂි කර්මාන්තය කියන්නේ කිසියම් ආකාරයක ආර්ථික නිෂ්පාදනයක් හෝ වෙනත් ප්‍රයෝජනයක් ලබා ගන්න හිතාගෙන අපි භෝග ශාකයි සත්ත්වය ඇති කරනවා. ඔනකට අපි කියනවා කෘෂි කර්මාන්තය කියලා. එතකොට මේ කෘෂි කර්මාන්තය කියන විෂය තුලදී අපි එක පැත්තකින් යොදා ගන්නවා සමහර ශුද්ධ විද්‍යාවන්, තව පැත්තකින් යොදා ගන්නවා ව්‍යවහාර විද්‍යාවන්. මේවා විද්‍යාවන් ආකාර දෙකක්. ශුද්ධ විද්‍යාවන් කියන්නේ හුදෙක්ම මිනිසාගේ කුතුහලය සඳහා මිනිසා විසින් නිර්මාණය කරගත්ත විද්‍යාව. ඒවැ පවතින මිනිසුන්ට ඇතිවන විවිධාකාර බුද්ධිමය ප්‍රශ්න වලට උත්තර. ඉර පායන්නේ, ඉර පහින්නේ, ගස්කොළ පාටයි, උලන් හමන්නේ ආදී වශයෙන් තියෙන බුද්ධිමය ගැටලු වලට හුදු කුතුහලයෙන් ඉන්න හොයාගත් දැනුම තමයි තියෙන්නේ. හැබැයි මේ ශුද්ධ විද්‍යාවන් මගින් හොයාගන්න දේවල්, හොයාගන්න අලුත් අදහස් ප්‍රායෝගිකව භාවිතා කරන්න ඕනේ. ඒවට එච්චර ප්‍රායෝගික වැදගත්කමක් නැහැ. හැබැයි කිසියම් අවස්ථාවක අපි මේ ශුද්ධ විද්‍යාවන් යටතේ හොයාගන්න දේවල් ප්‍රායෝගිකව භාවිතා කළොත් ඒවට අපි කියනවා ව්‍යවහාර විද්‍යාව කියලා. මෙන්න මේ නිසා කෘෂිකර්මයේ කියන විෂය තුළ මේ ශුද්ධ විද්‍යාවන්ගේ ලක්ෂණ ව්‍යවහාර විද්‍යාවන්ගේ ලක්ෂණ දෙකම තියෙනවා. දැන් අතන උද්භිද විද්‍යාව කියන්නේ ගස් ගැන ඉගෙන ගන්නවා ඒක ශුද්ධ විද්‍යාවක්. සත්ත්ව විද්‍යාව කියන්නේ සත්තු ගැන ඉගෙන ගන්නවා ඒකත් ශුද්ධ විද්‍යාවක්. හැබැයි මේ උද්භිද විද්‍යාව කියන ශුද්ධ විද්‍යාවට ඉගෙන ගන්න ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාව අපි අස්වැන්න වැඩි කරගන්න යොදාගත්තොත් සත්ත්ව විද්‍යාව නැත්නම් zoology අර්ථය ඉගෙන ගන්න. සතෙක්ගේ ප්‍රජනක පද්ධතිය තුළ ඇතිවන බිත්තරය කියන නිෂ්පාදනය කන්න පුළුවන් කියන එකට
ඒක විද්‍යාත්මකව පාවිච්චි කළොත් ඒක ව්‍යවහාර විද්‍යාවක් වෙනවා. ඉතින් පුතේ මේ කුෂිකර්මයේ ලක්ෂණයක් තමයි අපි සුද්ධ හා ව්‍යවහාර කියන්නේ. විද්‍යාවන් ආකාර දෙකම භාවිතා කරනවා අඩු වැඩි වශයෙන්. අවසානයේ අපිට එක නිගමනයකට එන්න පුළුවන් කුෂිකර්මය කියන විෂය පැහැදිලිව ව්‍යවහාර විද්‍යාවන් පැත්තට වැඩිපුර බර වෙලා තියෙනවා. එතකොට මේ කුෂිකර්මාන්තය කියන විෂය තුළ පවතින විද්‍යාත්මක ස්වරූපයේ ඉඳලා ඒකට කුෂි විද්‍යාව කියලා කියනවා. එතකොට ඒක තුළ විවිධාකාර තාක්ෂණයන් භාවිතා වෙනවා අපට අනාගතයට හෝ වර්තමානට අවශ්‍ය විදිහට නිෂ්පාදනය වැඩි කරගන්න. එතකොට මේ තාක්ෂණය භාවිතා කිරීමේදී තාක්ෂණය කියන්නේ අලුත් ක්‍රමවේදයක් කියලා හිතන්න. ඒක භාවිතා කරනකොට යම් යම් ගැටලු වෙනවා. ඒ වගේම අපිට කුෂිකර්මයේදී එක එක දේවල් හදන්න ගියාම නිෂ්පාදනය කරන්න ගියාම යම් යම් සම්පත් නිෂ්පාදනයට ඕන දේවල් ගැන සම්පත් කියලා ඒවා පාවිච්චි කරන්න වෙනවා. ඒවා පාවිච්චි කරනකොට කියනවා තරකානුකූලව කළමනාකරණය. කළමනාකරණය කියලා කියන්නේ සම්පත් තරකානුකූලව භාවිතා කිරීමක් වෙනවා. එතෙන්දී යම් යම් ගැටලු තියෙනවා. ඉතින් මේ පළවෙනි ඒකකයේ නැත්නම් පළවෙනි නිපුණතා මට්ටමකින් කතා කරන්නේ ඔන්න ඔය වගේ සංකල්පයක්. කුෂිකර්මය කියන්නේ මොකක්ද? මේකේ සුද්ධ විද්‍යාව හා ව්‍යවහාර විද්‍යාව තියෙනවා. වැඩිපුර තියෙන ව්‍යවහාර විද්‍යාව. මේ අර්ථේ නිෂ්පාදනය වැඩි කරගන්න අපිට තාක්ෂණයට යන්න වෙනවා. එතකොට සම්පත් පාවිච්චි කරනවා. සම්පත් පාවිච්චි කරනකොට කළමනාකරණය යොදා ගන්න වෙනවා. එතකොට මේ තාක්ෂණය හා සම්බන්ධව හා කළමනාකරණය සම්බන්ධව අපිට යම් යම් ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. උට ඒකකයේ තුලදී අපි මේ ගැටලු මොනවාද කියන එක ගැන ඉගෙන ගන්න. දෙවන මාතෘකාව කුෂිකර්මයට සම්බන්ධ පොඩි අතීත කතාවක්. මේකට අපි කියනවා කුෂිකර්මයේ සම්බන්ධව නැත්නම් කුෂිකර්මාන්තයේ තියෙන අපේ කුෂිකර්මාන්තයේ විකාශය හා සංවර්ධනය කියන. මේ විකාශය කියන එකෙන් කියන්නේ මේකයි අපිට ආවේනික වූ අතීත කුෂිකර්මාන්තයක් තිබුණා. අතීතයේ ඉඳලම අපි කුෂිකර්මාන්තය කරගෙන ඉන්නවා. ඒ කියන්නේ ලංකාව ශිෂ්ටාචාරයක් බිහි වෙන්න කලින් ඉඳලා කුෂිකර්මයක් තිබුණා. බිහි වුණාට පස්සේ කුෂිකර්මයක් තිබුණා. එතකොට මේ කුෂිකර්මයේ ඊටාම ශාස්ත්‍රීය මට්ටමේ ඊටාම හොඳ මට්ටමේ තිබුණා. ඒ ඔප්පු කරන්න අපිට විවිධ සාක්ෂි තියෙනවා. ඒ වගේම මෙහෙම හොඳ මට්ටමින් හා ශාස්ත්‍රීය මට්ටමින් කුෂිකර්මයේ පවතින විවිධ හේතු බලනවා. එතකොට මේ කුෂිකාර්මික අතීත විකාශය තුළ ප්‍රධාන දේවල් දෙකක් අපි දැනගන්න ඕන. එහෙම කුෂිකාර්මික අතීත ශාස්ත්‍රීයත්වයක් තිබුණු බවට සාක්ෂි මොනවාද? එහෙම අතීත කුෂිකාර්මික ශාස්ත්‍රීයත්වයක් පැවතීමට බලපෑ හේතු මොනවාද? මෙන්න මේ ගැන අපි දෙවුණු කතා කරමු. එතකොට ඔය වගේ අතීත ශාස්ත්‍රීයත්වයක් සමුද්‍රයක් තිබුණු කුෂිකර්මාන්තයට මොකද වුනේ? මැදදී අපේ රට යුරෝපීය ආක්‍රමණයට ලක් වෙලා අපි යුරෝපීයන්ට යටත් වුණා. ඊළඟට මෙතෙක් පැවති මේ කිව්ව ශාස්ත්‍රීයත් වෙන යුක්ත වූ කුෂිකර්මයේ බිඳ වැටෙනවා. ඒ බිඳ වැටෙනවත් එක්කම අපේ රටේ තිබුණු ආහාර භෝග නිෂ්පාදනය, ආහාර සුරක්ෂිතතාවය වැනි සංකල්ප බිඳ වැටෙනවා. බිඳ වැටිලා අපි පුරුදු වුණා අපිට සිද්ධ වුණා යුරෝපීයන්ට අවශ්‍ය වන වැවිලි භෝග වගා කරන්න. මේ අර්ථයේ කාලෙන් කාලට විවිධ භෝග අපි වගා කරලා තියෙනවා. කෝපි, කොකුවා, ඉනසාල්, කරාම, රබර්, පොල්, තේ ආදී භෝග වාණිජ මට්ටමින් වගා කරනවා. ඉතින් මේකට අපි කියනවා යටත් විජිත වැවිලි කෘෂිකර්මය නැත්නම් අපි කියනවා කොලොනියල් ප්ලාන්ටේෂන් ඇග්‍රිකල්චර් කියලා. එතකොට මේකේ හොඳ තියෙනවා නරක තියෙනවා. ඒකට මේක ටිකක් වැඩිපුර ප්‍රශ්න අහන නිපුණතා මට්ටමක් උදී. මේකට වඩා මේකේ ප්‍රශ්න අහනවා වැඩි. ප්‍රධාන වශයෙන් අහන ස්ථාන කීපයක් තමයි අතීත කෘෂිකර්මයේ පවත් ශාස්ත්‍රීයත්වයට බලපාන හේතු මොනවාද? එහෙම තිබුණාට තියෙන සාක්ෂි මොනවාද? ඒ වගේම අපෙන් අහනවා මේ යටත් පිටිත වැවිලි කුෂිකර්මයේ පැවති හොඳ දේවල් මොනවද? නරක දේවල් මොනවද? තේරෙන භාෂාවෙන් කියනවා මේකේ පවතින වාසි අපහාස. ඔය එකම මේ යටත් පිටිත කුෂිකර්මයේ අවසාන භාගයේදී ලෝකයේ සිදුවෙච්ච එක්තරා සිදුවීමක් ගැන මතක් වෙනවා. ඒකට අපි කියනවා the green revolution හෙවත් හරිත විප්ලවය කියලා. මේ වගේ දෙයක් ලෝකයේ ඇතිවලා තියෙනවා. 1950 අගභාගයේ නැත්නම් 60 මුල් භාගයේ. ඇත්තටම මේකට උනේ ලෝකයේ දෙවන ලෝක මහා සංග්‍රාමයක් වුණා. ඊට පස්සේ ලෝකේ ස්ථාවර වෙනවත් එක්කම ලෝකේ ජනගහනය වැඩි වුණා. මේ වැඩි වෙන ජනගහනයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීම ගැටලුවක්. ඒ ගැටලුවට උත්තරයක් වශයෙන් මිනිස්සු මොකද කළේ? කොළපාට ගස් යොදාගෙන වැඩි නිෂ්පාදනයක් ලබා දෙන භෝග නිෂ්පාදනය කළා. ඒ මගින් ලෝකයෙන් ලබාගත් අස්වැන්න ආසන්න වශයෙන් දෙගුණයක් වුණා. ඉතින් මේක පෙරලියක් විප්ලවයක් කලේ ගස් යොදාගෙන හන්ද මේකට කිව්වා හරිත විප්ලවය කියලා. මේක යුරෝපීය රටවල් වල තිබිච්ච
මේ තාක්ෂණික දැනුම පාවිච්චි කරලා කරපු දෙයක්. හැබැයි මේකේ ධනහා ඍණ බලපෑම් අපට ඇති. ඒ නිසා තව ප්‍රශ්න අහන තැනක් තමයි හරිත විප්ලවයේ හොඳ බලපෑම් මොනවද? නරක බලපෑම් මොනවද? දැන් අපි කතා කළා දල වශයෙන් නිපුණතා මට්ටම් දෙක. තුන්වෙනිව අපි කතා කරන නිපුණතා මට්ටමක් තියෙනවා. ඒකට අපි කියනවා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය ප්‍රතිව්‍යුහගත කිරීම හා ඒකට අදාළ වන කෘෂිකාර්මික ප්‍රතිපත්ති. ඔන්න ඔය වගේ අදහසක් තමයි කියන්නේ. කෘෂිකාර්මික සංවර්ධනයක් තියෙනවා, ඒක ප්‍රතිව්‍යුහගත කරනවා, ඒකට ප්‍රතිපත්ති බලනවා. සංවර්ධනය කියන්නේ ඕනම දෙයක වෙන හොඳ අතට වන වෙනස් වීමක්. කෘෂිකර්මයේ කියන ශාස්ත්‍රය තුල හොඳ අතට වෙනස් වීමක් වුණොත් ඒක කෘෂිකාර්මික සංවර්ධනය. කෘෂිකාර්මික සංවර්ධනය තනි ගොවියෙකුට වෙන්න පුළුවන්, ගොවි පවුලකට වෙන්න පුළුවන්, ගොවි ගමකට වෙන්න පුළුවන්, අපේ රටවල වෙන්න පුළුවන්. රටක් කෘෂිකාර්මික සංවර්ධනය කරලා ළඟා වෙනකොට අපි තව ළඟා වෙලා නැහැ. අපි විවිධාකාර උපාය මාර්ග ඉල්ලා ගන්නවා. ඒවට සමහර කියනවා සංවර්ධන උපාය මාර්ග, අපි ඉංග්‍රීසියෙන් කියනවා ඩෙවලොප්මන්ට් ස්ට්‍රැටජිස් කියලා. කාලය යනකොට ලෝකෙ වෙනස් වෙනවා. වෙනස් වෙනවත් එක්ක මොකද වෙන්නේ? අපිට මේ කෘෂිකාර්මික සංවර්ධනය කරලා ළඟා වෙන උපාය මාර්ග තියෙනවට වඩා වෙනස් කරන්න බැහැ. යම් දෙයක් තියෙනවට වඩා වෙනස් කරනවා කියනවා ප්‍රතිව්‍යුහකරණය නැත්නම් රීස්ට්‍රක්චරින් කියලා. කෘෂිකාර්මික උපාය මාර්ග ප්‍රතිව්‍යුහකරණය කියලා කියන්නේ කෘෂිකාර්මික සංවර්ධනයට ළඟා වෙන්න තියෙන උපක්‍රම අපි කාලානුරූපව වෙනස් කරනවා. ඒකට අපි කියනවා කෘෂිකාර්මික සංවර්ධන ප්‍රතිව්‍යුහකරණය කියලා. එහෙම කරන්න ගියාම අපට රටක් වශයෙන් පොදු සම්මතයන්ට පොදු තත්වයන්ට ලක් වෙන්න සිද්ධ වෙනවා. මොකද රටක් කෘෂිකාර්මික සංවර්ධනය කරලා ළඟා වෙන්නේ රටක් විදිහට. ඒතකොට රටකම බලපාන පොදු තත්වයන් තියෙන්න ඕන. අන්න ඒවට කියනවා ප්‍රතිපත්ති කියලා. ප්‍රතිපත්ති කියලා කියන්නේ යම් කිසි දෙයක් සඳහා යම් කෙනෙක් ගාව තියෙන අදහස් වූ පවතින ආකාරය ගැන කෙනෙක් කියනවා මම ප්‍රතිපත්තියක් වශයෙන් මුල්කිය. ඒක යාගාව කියන පැවැත්ම. රටක් වුණාම කෘෂිකර්මයේ සඳහා සංවර්ධනය කරලා ළඟා රටක් විදිහට තියෙන්න ඕන. ඒ වගේ පොදු දේවල්. ඒවා කාලානුරූපව වෙනස් වෙනවට තමයි ප්‍රතිව්‍යුහකරණය කියන්නේ. සංවර්ධනය කරා යොදා ගන්නා උපක්‍රම කාලානුරූපව වෙනස් කිරීම සංවර්ධන ප්‍රතිව්‍යුහකරණය වෙනවා. ඒ සඳහා රටක් විදිහට යොදා ගන්නා පොදු සම්මතයන්ට කියනවා කෘෂිකාර්මික ප්‍රතිපත්ති කියලා. මේ අර්ථයේ කෘෂිකර්මයට සම්බන්ධ විවිධ අංශයන් තුළ අපට ප්‍රතිපත්ති පවතී. මේ ප්‍රතිපත්ති ඔක්කොම එකතු වෙලා හැදලා තියෙනවා අපේ රටේ ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්ති කියලා ලොකු දෙයක් නැෂනල් ඇග්‍රිකල්චරල් පොලිසි කියන. ඒ අර්ථයේ විවිධාකාර කොටස් තියෙනවා. ඉඩම් සම්බන්ධයෙන් තියෙනවා, වාණි මාර්ග සම්බන්ධයෙන් තියෙනවා, බීජ හා රෝපණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් තියෙනවා, ණය සම්බන්ධයෙන් තියෙනවා, පොහොර සම්බන්ධයෙන් තියෙනවා. ඔය දැන් මේ දවස්වල කතා කරන වචනයක් තියෙන නිරෝධායනේ, ඒ සම්බන්ධයෙන් තියෙනවා. ගස් වලට සතුන්ට දෙටරෝග හැදෙන්න පුළුවන්. ඒ වගේම පොහොර බෙදීම සම්බන්ධයෙන් තියෙනවා, ආධාර දෙනයකට තියෙනවා, ඉන්ෂුරන්ස් යාත් රක්ෂණයට තියෙනවා. ඒ වගේ ප්‍රතිපත්ති තියෙනවා. මේ ප්‍රතිපත්ති වල ලක්ෂණය තමයි හැමෝටම එකයි, සම්මතයි, හැමෝටම එක වගේ ක්‍රියා කරන්නේ. එතකොට මේ කෘෂිකාර්මික ප්‍රතිපත්ති කියන මේ සම්මතයන් ක්‍රියාත්මක කරනකොට රජය කරන්නේ ඒවා පාර්ලිමේන්තුවට දාලා අනපනත් වශයෙන් සම්මත කරලා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීතිමය රාමුව ලබා ගන්නේ මෙන්න මේ අනපනත් මගින්. මේකට අපි කියනවා පොලිසි එකක් කියලා. මේකට අපි කියනවා ඇක්ට් එකක් කියලා. පොලිසි එකක් ක්‍රියාත්මක කරන්න ඒක ඇක්ට් එකක් බවට පත් වෙලා පාර්ලිමේන්තුවෙන් අනුමත වෙනවා. පොලිසි එක ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් පනත මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ පනතක් ඔස්සේ. සමහරවිට එකම ප්‍රතිපත්තියේ පනත් ගණනාවක් තියෙනවා. මේ පනත් වැදගත් වෙනවා රජයේ ක්‍රියාමාර්ගය තීරණය කරන්න. රජය කිසියම් කටයුත්තකට අවශ්‍ය රාජ්‍ය ආයතන ඇති කරන්නේ මේ අනපනත් වල තියෙන නියෝග ක්‍රියාත්මක කරන්න. කෘෂිකාර්මික දෙපාර්තමේන්තුව ගත්තාම, සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ගත්තාම, එහෙම නැත්නම් වෙනත් දෙපාර්තමේන්තුව අපලයන් භෝග දෙපාර්තමේන්තුව ගත්තාත් ඒගොල්ල පාලනය කරන, ඒගොල්ලන්ගේ ක්‍රියා සීමාව පෙන්වුම් කරන අනපනක් තියෙන ප්‍රතිපත්ති තියෙනවා. ඒ මගින් තමයි මේ ප්‍රතිපත්තිය අනපනක් කියන සංකල්පය අපිට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ ඔන්න ඔය දේවල් ටික තමයි මෙම ඒකකයේ යටතේ.
සංවර්ධනයේ ප්‍රතිවිරුද්ධකරණය කරනවා කාලීනව ඒ සඳහා සම්මතයන්ේවත් ප්‍රතිපත්ති තියෙනවා. ඒ වගේම මේවා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නීතිමය රාමුව තුළ අනපනක් තියෙනවා. එතකොට මේ යටතේ ලයිස්තු අපිට හම්බ වෙනවා. එතකොට මේ අනපනත් යටතේ විවිධ රාජ්‍ය ආයතන හදලා තියෙනවා. ඒවායේ ක්‍රියාකාරීත්වය ගැන දල අවබෝධයක් තියාගන්නට වෙනවා. එතකොට මේකෙන් වැඩිපුර ප්‍රශ්න හෙන ස්ථාන කීපයක් තමයි මොනවද මේ ප්‍රතිපත්ති? මොනවද මේ අනපනක්? මොනවද අනපනත් ක්‍රියාත්මක කරන්න තියෙන රාජ්‍ය ආයතන? බොහෝ විට දැකලා ඇති පාස් පේපර්ස් වල කෘෂිකර්ම දෙපාර්තමේන්තු වැඩසටහන මොකක්ද? ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු වැඩසටහන මොකක්ද? ආදී වශයෙන් ප්‍රශ්න අහනවා. එහෙම නැත්නම් මේ ක්‍රියාකාරකමට මේ සීමාවට බලපාන ප්‍රතිපත්තිය මොකක්ද? ඒ ගැන ප්‍රශ්න අහලා තියෙනවා. ඊළඟට අපි එනවා හතරවන මාතෘකාවට නැත්නම් හතරවන නිපුණතාවට. ඒකට අපි කියනවා දල දේශීය නිෂ්පාදනයේට කෘෂිකාර්මික අංශයේ දායකත්වය. එතකොට මෙතෙන්දී අපි අවබෝධයක් තියාගන්න ඕන මොකක්ද මේ දල දේශීය නිෂ්පාදනය කියන්නේ. දල දේශීය නිෂ්පාදනය කියන්නේ සලකා බලන කාලයක් තුළ බොහෝ විට යොදාගන්නේ වසරක කාලයක්. සලකා බලන කාලයක් තුළ යම් රටක නිපදවන සියලුම භාණ්ඩ හා සේවා ප්‍රමාණයට අපි කියනවා දල දේශීය නිෂ්පාදනය කියලා. එතකොට අන්න ඒ දල දේශීය නිෂ්පාදනයේ මුදල්මය වටිනාකමට කියනවා දල දේශීය නිෂ්පාදනයේ අගය. තේරුණාද? මේ නිෂ්පාදන ප්‍රමාණය මුදලෙන් වැඩි කරපුවාම ලැබෙන්නේ දල දේශීය නිෂ්පාදනයේ අගය. ඒත් අපේ රටේ දල දේශීය නිෂ්පාදනය ගත්තාම මෑත කාලයක් වෙනකන් ආසන්න වශයෙන් 2015 විතර වෙනකන් මම මේ අලුත් දෙයක් වෙන්නද කියන්නේ. මේ දල දේශීය නිෂ්පාදනය තුළ තිබුණේ පුතේ ප්‍රධාන අංශ තුනයි. එකක් සේවා අංශය, අනික කර්මාන්ත අංශය, අනික කෘෂිකර්ම අංශය. හැබැයි 2015 පස්සේ මේකට තව අංශයක් එක්ක වුණා. ඒක තමයි බදු හා සහනාධාර අංශය. අපි ඒ වුණාට අපේ සීමාව තුළ තාමත් දල දේශීය නිෂ්පාදනයේ හේවත් රටේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණයට බලපාන දේවල් තුනයි කතා කරන්නේ: සේවා, කර්මාන්ත හා කෘෂිකර්ම. හැබැයි මේක වඩා නිවැරදිව කළොත් එහෙම මේකේ බදු හා සහනාධාරයක් තියෙනවා. මෙන්න මේ යටතේ අපෙන් වැදගත් සංකල්පයක් තියෙනවා. අපි නිදහස ලබන දවස්වල 1948 වගේ ගත්තාම දල දේශීය නිෂ්පාදනයේට උපරිම ප්‍රතිශත දායකත්වයක් ලබා දුන්නේ කෘෂිකර්මයේ. අවම දායකත්වයක් තමයි කර්මාන්ත හා සේවා මගින් ලබා දෙන්නේ. හැබැයි අද වෙනකොට තත්ත්වය වෙනස් වෙනවා. අද වෙනකොට දල දේශීය නිෂ්පාදනයේ කෘෂිකර්මාංශයෙන් ලබා දෙන්නේ ඊටාම සුළු දායකත්වයක්. උපරිම දායකත්වයක් සේවාවන් ලබා දෙනවා. මධ්‍යස්ථ දායකත්වයක් කර්මාන්ත මගින් ලබා දෙනවා. ඉතින් මෙන්න මේ සංකල්පය දැනගන්න ඕන. දල දේශීය නිෂ්පාදනය කියන්නේ මොකක්ද? අංශ මොනවද? ආංශික දායකත්වයේ වෙනස් වෙලා තියෙන්නේ. හැබැයි මේක හොඳ ලක්ෂණයක්. රටක දල දේශීය නිෂ්පාදනයේ කෘෂිකර්මයේ ආංශික දායකත්වයේ අඩුවීමෙන් කියන්නේ ඒ රට සංවර්ධනයේ පැත්තට යොමු වෙලා තියෙනවා කියන එක ඒක හොඳ ලක්ෂණයක්. වර්තමානයේ වෙනකොට මේ දෙන්නත් එක්කව කරනවා. බදු වලින් ලැබිච්ච ආදායම එක්කව කරනවා, සහනාධාර වලට ගිය වියදම අඩු කරනවා. අඩු කරලා තමයි මේකේ දනම් බලන්නේ. එතකොට 2015 ඉඳලා මේ බදු හා සහනාධාර ගැන කතා කරද්දී රටක් විදිහට අපිට තියෙන ගැටලුව තමයි බදු වලින් ලැබෙන ආදායමට වඩා සහනාධාර වලට යන වියදම වැඩි. ඒ නිසා මේ සංරචකය පොදුවේ එක්කව කරන්න ගියාම මේ ලැබෙන අගයට අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ නිසා ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඒක අපි අමතක කරමු. මේ එක එක අංශයක් තුල සේවාවල, කර්මාන්තවල, කෘෂිකර්මයේදී බදු ආදායම සහනාධාර වියදම අඩු කරනවා. කෘෂිකර්මයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කෘෂිකර්මයේ රජයට කෘෂිකර්මයෙන් රජයට බදු වශයෙන් ලැබෙන්නේ බොහොම පොඩි ආදායමක්. හැබැයි කෘෂිකර්මයේ තුල විශාල සහනාධාර ගෙවීමක් තියෙනවා. සමහර සහනාධාර ගෙවන්නේ ගොවීන්ගේ මුදලින්මයි, අපනයනය කිරීමේදී ලැබෙන මුදලින්මයි. හැබැයි සමහර ඒවාට එහෙම නැතුව සහනාධාර ගෙවනවා. ඉතින් ඒ නිසා මේ දල දේශීය නිෂ්පාදන කෘෂි අංශයේ දායකත්වය 2015 ඉඳලා ශීඝ්‍ර කඩාවැටීමක්. ඒතරම් මේක අදමයි ඉස්සෙල්ලා ගියා. ඊට කලින් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම දල දේශීය නිෂ්පාදන කෘෂි කර්මාංශයේ දායකත්වය 10%ක් 12ක් වගේ අගයක පැවතුණා
2015 වෙනකම්. මේ බදු හා සහන ආධාර සෙල්ලම හින්දා අද වෙනකොට මේක 7යි 8යි තරම් අඩු වගේකට දාලා තියෙනවා. ඉතින් ඒ නිසා ප්‍රශ්න දෙක විදිහකට අහන්න පුළුවන්. සමහර ලාවට දලදේශ නිෂ්පාදන කෘෂිකර්මයේ දායකත්වයේ 10යි 12යි කියලා කිව්වත් බාර ගන්න පුළුවන්. 8යි කිව්වත් බාර ගන්න පුළුවන්. හැබැයි බොහෝ විට අහන්නේ 10යි 12 කතන්දරයේ තමයි. හැබැයි මේක 8ක් වෙන්නත් පුළුවන්. හරිද? එතකොට ඊට අමතරව කෘෂිකර්මයේ කොහොමද දලදේශ නිෂ්පාදනයට දායක වෙන්නේ? මේ විදිහට භාණ්ඩ හා සේවා නිපදවනවා. සමහර ඒවා පිටරට ගිහිල්ලා ආදායම් ලබා දෙනවා. සමහර ලාවට අපේ රටේ නිපදවන ඒවා උන්ට ආදේශ කරනවා. ගෝවීන්ගේ ආදායම වැඩි වෙනවා. දේශීය නිෂ්පාදනවලට වෙළඳපොළක් ලබා දෙනවා. ඒ වගේම පිටරටින් ගෙනන දේවල් නවත්තනවා. ආදී වශයෙන් කතා කරන්න පුළුවන්. ඉතින් මේකෙදි ප්‍රශ්න අහන ස්ථාන දෙකක් තියෙනවා. එකක් තමයි දලදේශ නිෂ්පාදනයේ මෙන්න මේ ආංශික සංයුතිය පිළිබඳව කතා කරන්නේ. දෙවනුව අපේ රටේ දලදේශීය නිෂ්පාදනයේ හෙවත් ආර්ථික හෝ කෘෂිකාර්මික සංවර්ධනයට කෘෂිකර්මයේ දායක වෙන්නේ කොහොමද? රටේ ආර්ථික සංවර්ධනයට කෘෂිකර්මයේ දායක වෙන්නේ කොහොමද? ආහාර නිෂ්පාදනයේ, අමුද්‍රව්‍ය නිෂ්පාදනයේ, මස් කිරි බිත්තර නිෂ්පාදනයේ, එහෙම නැත්නම් ගොවීන්ගේ ආදායම් වැඩි කිරීමේ, ආහාර නිෂ්පාදනය කිරීමෙන් ජනතාවට ඒ වගේම පිටරටට ගෙන්නේ වයින්වට මෙහි නිෂ්පාදනය කිරීමෙන් අපනයනය කිරීමෙන් ආදායම ලබා දීමෙන් ආදී වශයෙන් කතා කරන්න පුළුවන්. ඊළඟට අපි එනවා 4 වෙනි මාතෘකාවට, 5 වෙනි මාතෘකාවට සමාවෙන්න කෘෂිකර්මයේ ආශ්‍රිත විවිධ කර්මාන්ත හා සේවා ගැන කතා කරන්නේ. කෘෂිකර්මයේ ආශ්‍රිත විවිධ කර්මාන්ත ඒ වගේම සේවා. කර්මාන්ත කියන්නේ මොකක් හරි අපිට අහිං අල්ලන්න පුළුවන් භාණ්ඩයක් හිතවල. එතකොට මේ නිපදවන කර්මාන්ත වලින් නිෂ්පාදනය කරන දේවල් ප්‍රධාන නිෂ්පාදන වෙන්න පුළුවන්, අතුරු නිෂ්පාදන වෙන්න පුළුවන්, වෙන දෙයකට යොදවන්න පුළුවන් දෙයක් හේවත් යෙදවුම් නිෂ්පාදනයක් වෙන්න පුළුවන්. එතකොට ප්‍රධාන නිෂ්පාදනයක් කියන්නේ අපි ඒ නිෂ්පාදනයේ අස්වැන්නම ලබා ගන්න භෝග වගා කරනවා. එහෙම භෝග වගා කරපුවාම අතුරු ඵලයක් වශයෙන් හම්බෙන තව දෙයක් වෙනවා, ඒක අතුරු නිෂ්පාදනය. ඊට අමතරව අපි තවත් දෙයකට නිෂ්පාදනය කරන්න යොදන්න පුළුවන් දෙයක් හැදුවොත් ඒක යෙදවුම් නිෂ්පාදනය. උදාහරණයක් සත්වැති කරන්න නැත්නම් ගව පාලනය කරන්න පුන්නක්කු අවශ්‍යයි. අපිට පොල් වගාව තුලින් පුන්නක්කු නිෂ්පාදනය කළොත් ඒක යෙදවුම් නිෂ්පාදනයක් වෙනවා. සේවාවන් කියන්නේ අපිට අතින් අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් කෘෂිකර්මයේ ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යන්න අවශ්‍ය යම් යම් තත්ත්ව වෙනස් වීම තියෙනවා. යම් යම් තත්ත්ව ලබා දෙන්න තියෙනවා. ඒවා තමයි සේවාවන් කියන්නේ. පර්යේෂණ සේවය, උපදෙස් සේවය, ණය සේවය, සහනාධාර සේවය, රක්ෂණ සේවය මේ උදාහරණ කිව්වේ. මේ ගැන අපිට පොඩි කතාවක් කරන්න පුළුවන්. ඉතින් හුඟක් වෙලාවට අහන්න තියෙන්නේ නම් මේ කර්මාන්ත හා සේවාවන් වල ලයිස්තුවක් තමයි. ඊළඟට අපි එනවා 5 වෙනි මාතෘකාවට. කෘෂිකර්මයේ 6 වෙනි මාතෘකාවට කෘෂිකර්මයේ සම්බන්ධ විවිධ සංවිධාන හේවත් ආයතන පිළිබඳව. මේවා ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා. එකක් රාජ්‍ය ආයතන, අනික රාජ්‍ය නොවන හේවත් පුද්ගලික ආයතන. රාජ්‍ය ආයතනයට මෙන්න මෙතනයි සම්බන්ධයක් තියෙනවා. කෘෂිකාර්මික ප්‍රතිපත්තිය අනපනත් ක්‍රියාත්මක කරන්නයි මේ රාජ්‍ය ආයතන බැඳිලා ඉන්නේ. කැමති දේවල් කරන්න බෑ. ඕනම රාජ්‍ය ආයතනයක් ගත්තොත් එයාගේ පරාසයක් වෙනවා. වැඩ කළ යුත්තේ පරාසය තුලයි. පුද්ගලික ආයතනයේ තියෙන මේවා ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. සමහරු ලාභේ මත ක්‍රියා කරනවා, සමහරු ලාභේම නැතුව ක්‍රියා කරනවා. ලාභේ මත තමයි පුද්ගලික සමාගම් ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ජාත්‍යන්තර සංවිධාන තියෙනවා, ඊළඟට NGOs ඒවත් බහුජන සංවිධාන තියෙනවා. ඒ වගේම ගොවි සංවිධාන තියෙනවා. මේ වර්ග තුන ලාභේ මතම නෙමෙයි කටයුතු කරන්නේ. එතකොට මේවාට උදාහරණ දැනගන්නවා. මෙතන හුඟා ප්‍රශ්න අහන ස්ථානයක් තමයි ඔබට මතක් වෙනවා ඇති. අපේ රටේ කෘෂිකාර්මික පර්යේෂණ ආයතන පිහිටලා තියෙන්නේ කොහෙද කියලා. ඕක හරියට අහන ප්‍රශ්නයක්. ඉතින් අපි එනවා අවසාන නිපුණතා මට්ටම හේවත් අංක 7 නිපුණතා මට්ටමට. මේකට අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික විභවය පිළිබඳවයි. විභවය කියන්නේ හැකියාව, පුළුවන්කම, අපට කරගන්න පුළුවන්. කෘෂිකර්මයේ යටතේ අපට විභවයන් හේවත් හැකියාවන් ලබා ගන්න පුළුවන්, සංවර්ධනයට දායක වෙන්න පුළුවන් ප්‍රධාන අංශ 4ක් ගැන මෙතන කතා කරනවා. භෝග වගා කිරීමෙන් කොහොමද?
සත්ව පාලනය කිරීමෙන් කොහොමද දීවර කර්මාන්තයේ මගින් කොහොමද වනාන්තර වගාව හේවත් වන වගාව මගින් කොහොමද? ඒතර මේ යටතේ ප්‍රශ්න අහන්න පුළුවන්. භෝග වගාවේ කුෂිකාර්මික විභවය පැහැදිලි කරන්න, සත්ත්ව පාලන විභවය පැහැදිලි කරන්න ආදී වශයෙන්. ඉතින් දරුවෝ මෙන්න මේ නිපුණතා මට්ටම් 7 තමයි අපේ නිර්දේශයේ තුල තියෙන්නේ. මේකෙදි කතා කරන්නේ හුඟක් හඳුන්වා දීමක්, ගොඩක් ප්‍රශ්න හෙනවාදුයි. මේකේ ප්‍රශ්න අහනවා. අතීත කතාව හා යුරෝපියන්ගේ ආක්‍රමණය ගැන අහනවා. මේකෙන් ප්‍රශ්න අහනවා ප්‍රතිපත්ති කියන්නේ මොනවද? සාමාන්‍ය දායකයන් මොනවද? ප්‍රතිපත්ති වල උදාහරණ මොනවද? පනත් වලට උදාහරණ මොනවද? මේකෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. බලදේශ නිෂ්පාදනයේ වෙනස් වෙලා තියෙන්නේ කොහොමද? ආර්ථික සමිතිය තුළ අපේ රටේ ආර්ථිකයට, ආර්ථික සංවර්ධනයට කුෂිකර්මයේ දායක වෙන්නේ කොහොමද? මේකෙන් අහන්න පුළුවන්. ඉතින් උගක් වෙලාවට කුෂිකර්මයට සම්බන්ධ කර්මාන්ත හා සේවා ලයිස්තුවක් වගේ තමයි. මේකෙන් අහන්න පුළුවන් කුෂිකර්මයට අයිති විවිධාකාර රාජ්‍ය ආයතන විශේෂයෙන්ම ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය පාස්ට් එක සරම් බැලුවොත් පේනවා කුෂිකර්ම දෙපාර්තමේන්තුව, සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, අපනයන භෝග දෙපාර්තමේන්තුව මේ වෙනකොට කීප වතාවක් අහලා තියෙනවා. මේ යටතේ අහන්න පුළුවන් එක තමයි මේ කිව්වේ භෝග වගාව විභවය, සත්ත්ව පාලනයේ විභවය ආදී වශයෙන් අංක 7 එකකේ විභවය ගැන අහන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔන්න ඔබට මම සිලබස් එක පිළිබඳව පොඩි මතක් කිරීමක් කළා මෙම ඒකකය පිළිබඳව. අපි ඊළඟට එහෙනම් යොමු වෙමු නේද බහුවර්ණ පේපර් එකට. හරි? ඕන පොඩි වේගයක්